තෙරුවන් සරණයි. අපි නිවන් මඟ ගැන විවිධාකාර පැතිකඩයන් ඔස්සේ දිගින් දිගටම පැහැදිලි කරගෙන ආවා. ඇත්තටම අපි මේ ඉදිරිපත් කරන කාරණා ඊටාම සියුම් ඒ වගේම ගැඹුරුයි. බැලු බැලමට ධර්මයේ ගැන යම්කිසි වැටහීමක් තියෙන කෙනෙකුට විතරයි සමහර කාරණා තේරුම් ගන්න හැකියාවක් තියෙනවා. ඇත්තටම අපේ සිත අපි හැම දෙයකටම මෙහෙවන. බොහෝ වෙලාවට අපිට මිනිස්සු දිහා බැලුවම පේනවා හැමෝම සිතේ වහලෙක් වෙලා ඉන්නවා කියලා. තමන්ගේ සිතටම තමන් වහලෙක් වගේ කටයුතු කරනවා. සිත තුලයි මුළු ලෝකෙම හැදෙන්නේ. සිත තුලයි ඇත්තටම අපි ජීවත් වෙනවා කියනවා නම් ඒ කාරණේ තියෙන්නේ. සිතමයි. මේ ශරීර කෝඩුව වහල් කරගෙන මේ සිත ක්‍රියාත්මක වෙනවා. මේ සිත කිසිම තැනක පණවන්න බෑ. මේක සකස් වෙනවා නැති වෙනවා. අපිටම පේනවා ඒක. අපි එක් සිතක් උපදිනවා පේනවා. ආයිගාමත තව සිතක් උපදිලා තියෙනවා පේනවා. අපි මේ හිත මේ මොහොතේ ඊගාව සිත ඊගා මොහොතේ අපි නොහිතපු දෙයක් සමහර විට හිතට එනවා. හිත ගලනවා ගඟ වගේ. එකක් ඉවරනකොට තව එකක්. ඒක ඇති වෙලා නැති වෙලා යනවා. තව එකක් උපදින. ඒකත් නැති වෙනවා තව එකක්. වේගෙන් ගලනවා සිත් වැල් ගලනවා. ඉතින් අපි අධ්‍යයනය කරන්නේ අපි හැම දෙයක්ම විඳින්නේ සතුට වේවා දුක වේවා සිතින්මයි. සිතටයි දැනෙන්නේ සතුට දුක හැමදේම. අපි ශරීරයේ වේදනාවක් ගැන කතා කරත් ඒකත් සිතයි. විඥානීය දැන ගැනීම. කකුලේ කට්ටක් යනවත් යම් කිසි සීරීමක් තුවාලයක් සිදු වුණත් ඒ දැනෙන වේදනාව විඥානයේ දැන ගැනීම සිතයි. සිත මායාව මවනවා. ඒක එන්නේ එතනින්. මේක ශරීරේ මේක ලෝකේ මේ මම කියලා කෙනෙක් ඉන්නවා. මේ සිත ශබ්ද සිත රූප සිත ශරීරයට දැනෙන උණුසුම සීතල තද ගතිය හුලඟක් ඇවිල්ලා වදිනකොට ශරීරයට දැනෙන ඒ වෙනස ඒ වගේම සුවඳ අපිට දැනෙනවා ගඳ දැනෙනවා වගේම අපේ දිවට රස දැනෙනවා. ඊට අමතරව අපිට
සිතුවිලිත් උපදිනවා. සිත විසින්ම නැවතත් සිතුවිලිත් සකස් කරලා දෙනවා. ඇත්තටම මේ බුදුන් වහන්සේ අපි හැම මොහොතෙදිම කතා කරන මේ පරයය ගැන. නමුත් මේ දේවල් අපිට ඇත්තටම මේ දේවල් අපිට දැනෙනවා. අපිට ශබ්ද ඇහෙනවා. අපිට රූප පේනවා. අපිට වර්ණ පේනවා. ආලෝකේ. මේ ප්‍රසාද ගැන අපි මේ වචන කතා නොකලත් අපිට දැනෙන දෙයක් තියෙනවා. මේ නිසා අපිට විඳීමක් තියෙනවා. ඒ නිසාම අපිට දැනීමක් තියෙනවා. මේ මොන වචන කිව්වත් ඒක දැනීමක්. ඒ කියන්නේ විඥාණයමයි. ඒ කියන්නේ සිතයි. ඇත්තටම මේ ධර්මයේ කෙනෙක් අපි දැන් ඉදිරිපත් කරලා තියෙන මේක හරියට පැකේජ් එකක් වගේ. ඒ දේශනා මාලාව එකින් එක සම්බන්ධයි. සිත හැදෙන හැටි, රූපේ, වේදනාව, සතර සතිපට්ඨානය තුල පෙන්වන කාරණා හැම දෙයක්ම මේ සිතමයි පෙන්වන්න කරන්නේ. සිතක් කොහොමද හැදෙන්නේ කියන එකයි අපි දිගින් දිගට බලාගෙන ආවේ. මෙතනදී අපිට අවසානයේදී ආපු නිගමන තියෙනවා. පෙරමතකේ නිසා මේ සිත අතීතයත් මේ මොහොතේම සිතක් පවණයි. අනාගතයත් මේ මොහොතේම සිතක් පවණයි. අතීත සිතුවිල්ලක් ආවත් ඒක මේ මොහොතේ සිතක් පමණයි. අනාගත සිතුවිල්ලක් ආවත් ඒක මේ මොහොතේ සිතක් පමණයි. අපිට මේ පේන ඇහෙන මේ මොහොතේ ඇහෙන දේත් වර්තමාන ඒ සිතක් පමණයි. අපි අතීතයක් ගැන හිතනවා කියන එකත් සිතුවිල්ලක්. මේ මොහොතේ සිතුවිල්ල. වර්තමාන සිතුවිල්ල. අනාගතයේ හිතනවා කිව්වොත් ඒක මේ මොහොතේ වර්තමාන සිතුවිල්ල. අපිට ශබ්දයක් ඇහුණොත් ඒක මේ මොහොතේ සිතුවිල්ලක් වර්තමාන සිතුවිල්ල. අපිට රූපයක් පෙවුනත් වර්ණයක් ඇහුණත් අපිට රස දැනුණත් ගන්ධයක් දැනුණත් මේක සිතක්මයි. අපි මේ සිත දකින්න ඕනේ. නමුත් මේකේ අපි මේ සිත බාහිර නෙමෙයි මේ බාහිර තියෙන දෙයක් අපි දකින්නවා නෙමෙයි අපි ඇතුළෙන්ම හැදෙන බව දකින්න ඕනේ. අපි මේ පෙන්නපු පිළිවෙල මේ ධර්මය අපි පැහැදිලි කරපු පිළිවෙල අපි මේ නැවත ඔබට ලඝුකට දක්වන්නේ. එතකොට මේ එළියේ තියෙන සද්දයක් නෙමෙයි අපේ ඇතුළාන්තයෙන්ම අපි සම්මුති ප්‍රඥප්ති තමයි ශබ්ද කියලා අපි අපේ විඥාණය දැනගන්නේ. අපේ විඥාණය කියන්නේ කපුටෙක්ගේ සද්දයක්. අපේ විඥාණයට ඕනි ඒකට රූපයක්. විඥාණය හැසුරු කරන්නේ රූප වේදනා සංඥා සංකාර. ඒ හරහා ස්කන්ධය හරහා තමයි විඥාණය දැනගන්නේ. ඒක නිසා ඒක රූපයක්. හැමතිස්සෙම සංඥාවක්ම වනවා. ඒ සංඥාව ප්‍රඥප්ති එයා දැනගන්න උත්සාහ කරනවා මේ සිත. ඒක නිසා එයා මොකක් හරි එකක් ඒකට දානවා සම්මුති නාමයක් හදා ගන්නවා. ඇත්තටම මේ අපිට මේ පේන ඒ හැම එකක්ම අපි නම් වලින් තමයි කතා කරන්නේ. ෆෑන් එක, මේසේ, කබඩ් එක, ජනේලේ, ගස් කොළන් හැමදේම අපි ඉරහඳ ඒ වගේ ගත්තත් දරුවෝ හැමදේම කතා කරන්නේ නම් වලින්. අපිට පේන්නේ
සම්මුති ප්‍රඥප්ති ඒ නාම එහෙම වෙන්න බෑ. ඒක ඇවිල්ලා අපි දන්න බාහිර එහෙම දේවල් නැති බව. ඒක අපිට ප්‍රත්‍යක්ෂයි. අපිට අවබෝධයි. අපි දන්නවා මේ හිත ඇතුලේ තමයි මේ සම්මුති නම් තියෙන්නේ. දැන් අපිට ඒක තේරෙනවා. අපි මානසිකාර්යය තමයි මෙහෙवला අපි මේ සත්‍ය දකින්න උත්සාහ කරන්නේ. අපි දන්නවා ඉනින් රටවල කතා කරන භාෂාව වෙනස් කියලා. එතකොට අපි දකිනවා මේ නම් මේ භාෂාව මේ හදාගත් එකක් කියලා. නමුත් මෙතන තියෙනවා දැනීමක්. අනි දැනීම තුළ විඳීමක්. ඒක හොඳ වේවා නරක වේවා. දුකක් වේවා සැපක් වේවා. මේ අපි කොහොමද ඒ தත්වෙට එන්නේ අපිට ඇත්ත පේන්නේ. අපි අපේ සිතුවිලිම තමයි පරිහරණය කරන්නේ. අපි පේන රූපෙත් සිතුවිල්ලක් වෙලා. ඇහෙන සද්දෙත් සිතුවිල්ලක් වෙලා. අපි චිත්ත චෛසික තමයි. ඒ කියන්නේ අපි මේ විඥානය දැන ගැනීම අපි සිතුවිලි තියෙන්නේ සංඛාරා. ඒ සංඛාරා සිතුවිලි තමයි අනිච්චාවත සංඛාරා. හටගෙන නැති වෙන උපාද වය ධම්මිනෝ. උපචිත්ත නිරුද්ධන්ත එතනම හටගෙන එතනම නැති වෙනවා. තේසං උපසම්මසුක. ඒක දකින්න එක. අතර මේ සත්‍ය දකින්න එක මේ හටගෙන නැති වෙනවා කියන එක ඔබ දකින්න නුවණින් උත්සාහ කරලා බලන්න. ඔබට දැනේ මේ ලෝකේ සත්‍ය කොහොමද කියලා. ඇත්තටම මේ පොතක තිබුණට බුදුන් වහන්සේ කිව්වා කියලා බුදුන් වහන්සේ මහණෙනි ඔබ මේ ධර්ම දේශනා කරන්නේ මම කිව්වා කියලාද? නෑ ස්වාමීනි අපිට අවබෝධයි. ඇත්ත. අපි මේ සත්‍ය හොයන්නේ. අපි මේ සත්‍ය මනසිකාර කරමින් සත්‍යමයි දකින්න බලන්නේ. අපිට දැනෙනවා මේ සත්‍ය. මේ සිතුවිලි මායාවක් සත්‍යයක් නෙමෙයි කියලා. අපි එන හැම සිතකටම සිහිය පිටවන්න. ඔබ කරලා බලන්න. එන හැම හිතකටම සිහිය පිටවන්න. බලන්න මේක ඇත්තක්ද කියලා. කොයිතරම් කොහොම වුණත් උත්සාහ කරන්න. ඒකට කොච්චර කාලයක් යනවද කියලා අපිට කියන්න බෑ. හැබැයි ඔබ උත්සාහ කරත් ඒක පටන් ගන්න ඔබ කොතනින් හරි පටන් ගන්න ඕනි. මේ සිත දකින්නමයි පටන් ගන්න ඕනි. එතකොට ඔබට ඒකම යෝනිසෝ මනසිකාරය. ඒක සීලයක් ආරකාන්ත සීලී. සිත දකින්න එකමයි ස්කන්ධය දකින්නවා කියන්නේ. ස්කන්ධය කියන්නේ විඥානයේ ස්කන්ධෙන් යදෙන්නේ. ස්කන්ධය කියන්නේ එතකොට විඥානයමයි. ඒතර සිත දකින්නවා කියන්නේ ස්කන්ධය දකින්න කියන එකමයි. එතකොට ස්කන්ධයේ උදේවැය දකින්න සීලය ආරකාන්ත සීලය. ඒ කියන්නේ ස්කන්ධය හට ගන්නව නැති වෙනවා දකින්න කියන එකට තවත් විදියකින් කියන්නේ සිත හට ගන්නව නැති වෙනවා කියන එකම තමයි. අපි බලන්න ඕනේ අපේ හිතමයි. අතර බුදුන් වහන්සේ පටිසංකා යෝනිසෝ චීවරං පටිසේවාමි. පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතං පටිසේවාමි. පටිසංකා යෝනිසෝ ගිලානපච්චයං පටිසේවා. පටිසංකා යෝනිසෝ සේනාසනං පටිසේවා. පටිසංකා යෝනිසෝ වේසච්ච පරික්කාරං පටිසේවා. දැන් මේ සිව්පසේම මොන ඉරියව්වේ හිටියත් මොන දේ අපි ආහාරය ගන්න ගියත් අපි සිවුරක් අඳින්න ගියත් අපි ඒ කියන්නේ මේ භික්ෂුන් වහන්සේලාට මේ ධර්ම දේශනා කරන වෙලාවට බුදුන් වහන්සේ කරන ඒකම තමයි ගිහියන් විදියට අපිත් මේ හැම ඉරියව්වකදීම අපි සිහිය පිහිටවන්න ඕනි. හිත දකින්න ඕනි. අපි ආරේකාන්ත සීලය ඇත්තටම රකින්නේ. අපි ආරේකාන්ත සීලේ ඉන්නවා. අපි හිත දකිනවා.
හිත දකින්න එක ප්‍රතිපදාව. එතකොට ඔබ එනේන සිත දකින්න උත්සාහ කරොත් ඔබට දකින්න ලැබෙනවා හැම සිතම. මුලින් මගහැරුණට ඇත්තටම ඔබට සිත පේන ගන්නවා හැම මොහොතේම. එතන තියෙනවා සිහිය සතිය. ඒ සතිය ඇත්තටම අනිමිත්ත සමාධියක් තියෙනවා මේකේ. ඔබට දකින්න ලැබෙයි. මේ සිත එනවා යනවා. ඊට පස්සේ ඔබට හිතෙනවා පොඩ්ඩක් එළියට යන්න ඕනි කියලා. ඒ සිත එනවා. ඊට පස්සේ ඔබ හිතනවා දැන් යමක් හිතනවා නම් ඔබ හිතනවා නම් දැන් අතු ගන්න ඕනි කියලා. ඒකත් ඔබට ඒ සිත එනවා දකින්නවා යනවා නැති වෙනවා දකින්නවා. ඊට පස්සේ ඔබ ඉදලා අතට ගන්නවා. ඊට පස්සේ ඒ සිතත් ඇති වෙනවා නැති වෙනවා. ඊට පස්සේ ඔබ කොළ දිහා බලනවා. ඊට පස්සේ බලනවා කියන ඒ දකින්න සිත ඒ වාරණ හැඩත හැම තැනම සිත දකින්නවා. ඊට පස්සේ අතු ගන්නකොට සද්දයක් එනවා. ඒ සද්දෙත් තගේ ඔබට විඥාණයට දැනෙන හැමදේම විඥාණයට දැනෙන හැමදේම සිතමයි. ඒ හැමදේම ඔබට දැනෙන අතු ගන්නකොටත් ඔබට ඒ කොළ ඒ යනවා ඒහිට මෙහිට වෙනවා හැම එකම ඊට පස්සේ ඔබගේ කකුලට දැනෙන තද ගතිය ඒ හැම එකම ඒ අතරේ කුරුල්ලන් කෑ ගන්නවා ඒ සද්ද ඒක සිත ඒත් එක්කම ඔබට හිතෙන දේවලුත් තියෙනවා. දැන් මේ ටික එකතු කරන්න ඕනි කියලා හිතෙනවා. ඒ සිත දැන් ඔබට හිතෙන මට දාඩියයි කියලා. ඊට පස්සේ ඒ සිත හැම සිතම දකින්න ඕනි. ඊට පස්සේ ඔබට හිතෙනවා දැන් මම මුණකට වද ගන්න ඕනි. ඒ සිත දකින්න ඔබ හැම එකම ඔබ 100ෙන් කරනවා. සතර ඉරියව්වෙම 100ෙන් ඔබ. ඊට පස්සේ ඔබ කැම කන්න වාඩි වෙනවා. ඒකත් සිත දකින්නවා. ඊට පස්සේ ඔබට කවුරු හරි ඇවිල්ලා කතා කරනවා. එතකොට ඔබ ඒකට ඔබේ සිත තමයි ඔබ දකින්නේ. මොකද ඔබට සතිය පිටලා තියෙනවා. ඒ සතිය අනිමිත්ත සමාධියක් තියෙනවා මෙතන. මේ සමාධිය ඔබ ඉන්නේ. හැබැයි අතර ඉරියව්වෙම. දැන් මේක කවුරුත් කරනවා නෙමෙයි. දැන් ඔබ තුල වැඩෙනවා දැන්. සතිය පිටලා. ඊට පස්සේ දැන් අම්මා කතා කරනවා. ඒ කතා කරන එකත් ඔබට දැනෙනවා දැන් ඒක මම මේක හිතන්න ඕනිද කියලා. දැන් ඔබ හිත මේක එච්චර තේරුමක් නැහැ. ඒ ඔබට දැනෙන හැම සිතක්ම ඔබට පේන්න ගන්නවා. ඊට පස්සේ ඒකට උත්තර දෙනවා. ඒ උත්තර දෙන්නේ දැන් මේක දැන් අම්මගේ හිත රිදෙයි කියලා එහෙමත් හිතනවා. ඊට පස්සේ ඒකට උත්තරයකුත් දෙනවා. හැබැයි ඒක අදාළ නැහැ කියලා ඒක පැත්තකට ඒක එතනින් හිත අයින් කරනවා. අල්ලගන්නේ. ඊට පස්සේ ඔබ නැවත අර කෑම බෙදන එක ඔය සිහියෙන් සිත යොමු වෙනවා. ඊට පස්සේ එළවලු බෙදනවා කෑම බෙදා ගන්නවා. ඒ හැම එකම බත් බෙදුවත් ඒ ව්‍යංජන හැම එකම ඒ බෝංචි බෙදනවා. ඒ හැම එකම පරිප්පු බෙදනවා. හැම එකම සිතින් කරන්නේ. ඊට පස්සේ නැවත අත හොදනවා. ඒක සිතින් කරන්නේ. ඊට පස්සේ ඔබ මේසේ ගාවට ගෙනියනවා. ඊට පස්සේ කකුල මෙහෙවනවා, තියනවා, වාඩි වෙනවා. ඒ ඔක්කොම හිතින් කරන්නේ. ඒ ඔක්කොම සිත. ඒ ඔබට සතිය තියෙනවා. ඔබ සමාධිය තුළ ඉන්නේ. ඔබ සතර ඉරියව්වේ සමාධියේ ඉන්නවා. ඔබට දැනෙනවා දැන් හැමදේම ඔබට දැනෙනවා. සතියට දැනෙනවා. සිහිය පිටවලා තියෙන්නේ. ඊට පස්සේ ඔබ නැගිටිනවා දැන් ඇති. ඔබට ඒක අර අනන කොටත් දැනෙනවා. මේ බෝංචි මේ පරිප්පු මේක දැන් රසක් දැනුනටත් ඒකත් දැනෙනවා. ඒක අදාළ නැහැ වගේ දැනෙනවා. දැන් මේ මගේ හිතන්නේ කියලාත් දැනෙනවා. දැනෙනවා මේ කෙරේ මේ මම හිතනවා කියලා. ධර්මයේ දකින්න ඒත් එක්ක. එකකටවත් ඕනට වැඩිය රින්ගන්නේ සිතට. සිතට ඕනට වැඩිය ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. අයි මේ සිහිය තියෙනවා. සතිය පිට සමාධිය තියෙනවා. හැබැයි මේ යෝනිසෝ මනසිකාරය. මේ සිහියයි නෝනේ පිටවල තියෙන්නේ. හැබැයි මේ සමාධිය තියෙනවා අනිමිත්ත සමාධිය. හැබැයි මෙතන ශුන්‍යයි. ශුන්‍යතයි කියන්නේ දැන් එකකටවත් ඔබ එකක්වත් ඔබ තුල සිත තුල රැඳිලා නැහැ. හැමතැනම අත්හැරෙනවා. ඒකට හේතුව අර මේ සිතයි කියන එක දකිනවා.
මේ සිතත් මේක මායාව කියන එක දකිනවා. මේක නැති වෙනවා කියලාත් දන්නවා නුවණයි. අර තියෙනවා ඥානෙ. ඥානෙ කියන්නේ මේක සිතනව නෙමෙයි දැනෙන එකක්. එතකොට ඔබ ඒකකටවත් රිංගනලත් නැහැ. ඔබේ වෙලත් නැහැ. මෙතන හැමතැනදීම ඒක නිකන් අර සබදාම වගේ අර ක්‍රියාවලියක් විතරයි. ඒක එකකටවත් ඇලිලා නැහැ. සබ්බේ ධම්මාන අලං අබිනිවෙසා කියන තැනට එනවා. ඒකට රිංගලා නැහැ. ඒසි හැම එකකෙම මිදිලා. දැන් එතකොට දවල් වෙලා. දැන් ඊට පස්සේ ඔබ ආහාර වළඳලා ඉවරයි. ඊට පස්සේ ඔබ අතපය ඔතගෙන ඊට පස්සේ නැවත ඔබ යනවා ඔබගේ කාමරයට. එතකොට එතන සිතක් සකස් වෙනවා. දැන් යන්න ඕනේ. සිත සකස් වෙනවා ඊට පස්සේ එතනට යන එකට. ඊට වටපිට බලන ඒවා හැම එකම සිත සකස් වෙවි යනවා. හැම එකක්ම ඒ විදිහටම වෙන්න දෙනවා. ඔබව පාලනය කරන්න යන්නේ නැහැ. ඔබ බාහිර ඔබ දිහා බලන් ඉන්න වෙනින් කෙනෙක් වගේ. ඔබ බලන් ඉන්නවා චිත්‍රපට ටීවී එකේ යන දෙයක් බලන් ඉන්නවා වගේ ඔබගේ කටයුතු දිහා බලන් ඉන්නවා. ඔබට මේ අත්දැකීම දවසක ලැබෙයි. ඒක සමාධියක්. ඒක අනිමිත්ත සමාධිය. හැබැයි මේක සිතක්වත් ඇලෙන්නේ නැතුව අතහැරෙන තැන අපි දකින්න ශුන්‍යතාවයක් තියෙනවා. අපි සිතේ ඇත්ත දකින්නවා. අපේ සිත ඒ මොහොතට සීමා වෙනවා. අපිට ඒක නුවණ සිහිය සිත එනම විතරයි. සතිය එතනටම සකස් වෙලා මේක මේ බාහිර නෙමෙයි හිත කියන එක එනවා. ඒකත් නැහැ කියන එක එනවා. ඒ එකක්වත් අල්ලගෙන යන්නේ එතන ඇති වෙනව නැති වෙනවා. අර උදේව විඥානේ ඔබ තුළ පිහිටලා තියෙනවා එතකොට. දැන් ඔබ කාමරයට යනවා. වාඩි වෙනවා. ඒ හැම එකම ඊටසේ ඔබ ඒ කරන හැම දෙයක්ම ඔබට යමක් සිතනවද ඒ සිතන දේ පව දැන් මම විවේකව ඉන්නවා. හිතට මුකුත් අනවශ්‍ය විදියට එහෙම ගන්නෙ නෑ. යමක් යුතු දෙයක් නම් ඒක කරා ඒකත් සිතනවා. ඒක හිතට එනවා. එන දේ පේනවා. හැම දෙයක්ම සීයේ දවසක්ම මෙහෙම ගෙවනවා. ඊට පස්සේ ඔබ යම්කිසි කටයුත්තක නියැලෙනවා. ඔබ පොතක් ගන්නවා. ඔබට හිතෙනවා මේ දේවල් ඔබට හිතෙනවා ලියන්න ඕනේ කියලා. ඔබ ධර්මයේ මානසිකාර කරනවා. සූත්‍ර පිටකයක් අරගෙන බලනවා. ඒ හැම එකම ඔබ හිතනවා දැන් මෙහෙම කරන්න ඕනේ කියලා. ඔබ හිතනවා මේ ඔබ මානසිකාරයට එනවා. මෙහෙම බුදුන් වහන්සේ දේශනා කරපු මෙහෙම දේශනයක් බලන්න ඔබට සිත සකස් වෙනවා. ඒ සිතත් ඔබ දකිනවා. ඒකත් ඔබ බලනවා. නමුත් ඒ ඔක්කොම මානසිකාර. ඒ සේරම සිත. ඊට පස්සේ ඔබ ලියන අකුරක් ගානේ හිතනවා. ඒකයි ඇත්තටම හිතුවේ නැතත් ඒ සිත ඔබට සකස් වෙනවා. පෑන ගන්න ඕනේ. ඒක පෑන ගන්නකොට ඔබ සිත සකස් වෙනවා. ඊට පස්සේ අත තේන සිත සකස් වෙනවා. හැම දෙයක්ම තියෙන්නේ මේ එතන ඇති වෙනව නැති වෙනවා. දැන් කලින් අතු ගහපුවා මේ වෙනකොට නැහැ. කලින් කනකොට තිබිච්ච මේ වෙනකොට නැහැ. ඒක ශුන්‍යයි. ශුන්‍ය වෙලා. එතන ඒවට රිංගලා නැහැ, ඇලිලා නැහැ. ඒ දෙක ක්‍රියාවක් විතරක් වෙනවා. මෙතන සමාධියක් තියෙනවා. මේ අනිමිත් සමාධිය. හැබැයි මේ එක දවසින් ඔබට මෙතනට එන්න බෑ. අපි ඒක දන්නවා. අපි මේක පුරුදු පුහුණු වෙලා තියෙනවා. අපි මුලින් අපිට සිහිය පිටන්නේ විසිරෙනවා. එතකොට අපිට කල්පනා වෙනවා මේ හිත දකින්න ඕනි. ඊට පස්සේ අපි එක දෙයක් හිතින් කරනවා. ඊට පස්සේ ඒක හිත පේන ගන්නවා. ටිකක් වෙලා පාඩුවේ විවේකීව ඉන්න වෙලාවට හිත හොඳට පේනවා. සිතුවිලි එනවා පේනවා. සිතනවා පේනවා. ඒවා ඇති වෙනව නැති වෙනව පේනවා. හැම එකක්ම සිත.
කකුලේ කට්ටක් යනවත් ඒක සිතක්. වේදනාව දැනුනොත් ඒක සිතක්. හිනා වෙන එක හිතට ඒ මොකද්ද හිත හිතට එන්නේ ඒක සිතක් බව දකිනවා. ඒක තුල ඔබ පාලනය කරන්න යන්නේ ඔබ මේ බාහිරෙන් දකින මේ සාක්ෂිකරුවෙක් විතරයි. එහෙම නුවණක් ඔබට එනවා ඥානයක්. ඒක මේ සිතන එක සිතනවා නම් ඔබ ඒක ඒ මට්ටම නෙමෙයි මේ තියෙන්නේ. ඒ සිතන මට්ටම පු탁ජන මට්ටම. දැන් මෙතන ඔබ මානසිකාර කරොත් ඒකත් හිතනවා කියලා ඔබ හිතනවා. මේක හිතන්න ඕනි කියලා ඔබ හිතනවා. හැබැයි ඒක එතනට සීමා වෙනවා. ඒක ඊටාම වැදගත් කතාවක්. මේ ප්‍රායෝගිකව ඔබ ධර්මයත් එක්ක යනවා නම් මේ ඔක්කොම සම්මුති නාම ඒ ගස් වල නම් ඒ සත්තුන්ගේ නම් මේ ඉර මේ හඳ මේ හැම එකම මේ ගෙවල් මේ හැම එකම මිනිස්සු හැම එකම මේ දරුවෝ මේවා හැම එකම හුදෙක් එකම ස්වභාවයකටපත් වෙනවා. මෙහෙම දකින්න ගන්නකොට ඒවා අතර ඔබ ලොකු දෙයක් දකින්නේ වටිනාකම් මේව සේරම තුනී වෙලා ගිහිල්ලා සිතක් පමණක් වෙනවා. ඒක සිතක් පමණයි. ඔබට දැන් ඔබ කරන දෙයක් වරදිනවා. එතකොට ඔබ ඒක සමහරට ඔබ පැය භාගයක් තිස්සේ ඔබ මානසිකාර කරලා සකස් කරපු දෙයක්, ලියපු දෙයක්. අවසානයේ ඔබට සිත සකස් වෙනවා තේරුමක් නැහැ කියලා. ඊට පස්සේ ඔබ ඒ කොලේ ඉරලා දානවා අනවශ්‍යයි කියලා. ඊට පස්සේ ඔබ ඒකට පසුතැවෙන්නෙත් නැහැ. කාලේ ගියානේ කියලා හිතෙන්නෙත් නැහැ. මේ මොහොතේ හැමතිස්සෙම මේ මොහොත විතරයි. මේ මොහොත විතරයි තියෙන කියන එක සිතට එනවා. එතන මම මෙච්චර වෙලා ලිව්වා. එහෙම අර මේ දැන් ධර්මයේ නැති කෙනා විඳවනවා. හැම මෙතන විඳවන්නේ. එහෙම ඒකත් හිත කියලා දකිනවා. මේ ලිව්වා කියලා හිතන්නේ. මේ මොහොත විතරයි. මේ මොහොතයි. හැම මොහොතම මොහොතයි. දැන් අර උදේ අතු ගාවා කියන එක ඉවරයි. ඒ මොහොත ඉවරයි. ඊට පස්සේ කෑව කියන එක මොහොත ඉවරයි. ඊට පස්සේ මේ දැන් ලිව්වා මොහොත ඉවරයි. ඒ මොහොත විතරයි ඉන්නේ. ඒ මොහොත විතරයි. ඒ මොහොත විතරයි තියෙන්නේ. එහෙම පවතින්නෙත් නැහැ. ඒක ටිකෙන් ටික මේ යන්නේ. දැන් ඇත්තට මෙහෙම සිත දකින්න එකම තමයි අපි ප්‍රතිපදාවේ තියෙන්නේ. මේ ස්කන්ධය දකිනවා. ඇති වෙන නැති වෙන දකිනවා. හා ලොකු දෙයක් වුණත් ඒකත් එක සිතක් විතරයි. ඒක ලොකු දෙයක් නෑ. එහෙම දේවල් නෑ. දැන් නමුත් අර සම්මුතිය තුළ අපි කතා කරන එකත් සිතක්. මේ හැම වචනයක්ම හිතලා කියන්නේ සිතක්. මානසිකාරයක්. මේ සිත මේ දැන් කතා කරන එක මේ දැන් සිතක්. ඒකත් මේ මොහොතේ සිත. මේ කණ එකත් මේ මොහොතේ ඒ කණ එක, හපන එක, දැනෙන එක ඒ ඔක්කොම සිත. මේ සිත දකින්න එක ඒ විපස්සනාව. ඒ විපස්සනා කියන්නේ ඒ සිත ඇති වෙනවා දකිනවා, නැති වෙනවා දකිනවා. ඒ එක සිතක්වත් කෙනෙක් පුජ්‍යලෙක් තමන්ගේ කියන එහෙම දෙයක් නෙමෙයි. මේ පේන බව විතරයි. මේ ඇහෙන බව විතරයි. කෙනෙක් පුජ්‍යලෙක් එමෙන්නේ මේ දැනෙන ස්වභාවය ඇහෙන එක විතරයි. පේන එක විතරයි. පාට විතරයි. හැබැයි මේ කතාවේ අපි ගිය මාසේ මේ ප්‍රතිපදාව තුලත් මේ විදිහටම දැක්කා. දැන් මේ මාසේ මේ විදිහට ප්‍රතිපදාවේ ඉන්නකොට අපිට දැනෙනවා මේ කාලෙත් එක්කලා හැබැයි සිත දකිනවා. අපිට ඒක
ඒක નિરાයාසයෙන්ම සිද්ධ වෙනවා. මේක මේ සතිය අනිමිත්ත සමාධිය කියන තැන ඔබ හිතලා කරනව නෙමෙයි. ඒ කියන්නේ ඔබ මේ දකින්න එක හිතලා කරනව නෙමෙයි. ඊටාම සියුම්. ඊටාම ගැඹුරුයි. ඔබ දැන් මේ හිත දකිනවා. ඔබේ සිතම. නමුත් ඒක ඔබ හිතලා කරනව නෙමෙයි. මේ හිත ඔය යනවා ගමනක්. සිත්විලි ඇති වෙනව නැති වෙනව. ඒක දකිනවා නුවණින්. ඒක දකිනවා. ඒ දකින්නකොටම දැන් ඒ දකින්නකොටම සිහියක් තියෙනවා. සතියේ තියෙන ඔබට මේ ඇති වෙන මේ දැන් මොකක් හරි දෙයක් ඇති වුණොත් ඒක නැති වෙනවා කියන එකත් සතියේ තියෙනවා. ඒ මොහොතේම ඔබට දැනෙනවා මේක නැති වෙනවා කියලා. ඔබට අවබෝධයක් තියෙනවා. සතුටක්වත් දුකක්වත් මොකක්වත් පවතින්නෙත් නැහැ කියලා. ඒ කිසිම දැන් මේ සිතට එන කිසිම දෙයක් ඔබට එතකොට මේ ලස්සන කතාවල් නැති වෙනවා. ඕක ලස්සනයි මේක කැතයි. එහෙම දේවල් ඔබට මේක කැතයිද? අන්න එහෙම ගැටලුවක් එනවා. මේක ලස්සනයිද? එහෙම ගැටලුවක් එනවා. හැබැයි ඔබටම 100ක් එනවා සතියේ තියෙනකොට එනවා. ඒක එහෙම තමයි මිනිස්සු හිතන්නේ කියලා දන්නවා. මේක හොඳයි කියලා හිතනවා මේක නරකයි කියලා හිතනවා. ඒක තමයි සම්මුතිය ඒක තමයි කියලා දන්නවා. හැබැයි ඇත්තටම ඔබට එහෙම ලොකු එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. නමුත් අර ඒ ක්‍රියාකාරීත්වය තුළ ඒක ඒ විදිහටම සකස් කරලා යනවා. නැත්නම් වෙන්න ඕනි කියලා දැන් වැරදුනා කියමු. දැන් කැත වුණා කියමු. එහෙම ඉතින් ඒක කැත වෙන එක බාර ගන්නවා. ගැටෙන්නේ එහෙම එකක් එන්නේ. ඒක තමයි සිත. කැතයි එච්චරයි. ලස්සන එච්චරයි. ලස්සනක් නෙමෙයි මෙතන. මෙතන කැතක් නෙමෙයි. මෙතන සිතක් පමණයි. මේක දැකීම හරි නුවණක් තියෙනවා. මේක හරි ගැඹුරුයි. කෙනෙකුට කියන්නත් බෑ. මේක නිකන් ක්‍රියාවලියක ස්වභාවය ඔබට කෙනෙකුට කියා ගන්න බැරි දෙයක් මෙතන තියෙනවා. මේ ධර්මය තුළ ඉන්න කෙනා මේ ඒ සිත දකිමින් මිදිමින් යන කතාවේ දැන් අපි කියන්න ගියකොට දැන් අපි මෙහෙම ප්‍රතිපදාව යනකොට අපිට දැනෙනවා අපේ අර තිබුණු මොකද්ද ගම් එක වගේ ඇලෙන ස්වභාවය ටික ටික තුනී වෙවි යනවා. දැන් මේ විදිහට ප්‍රතිපදාව ඔබ යනවා සිත දකිමින් මිදමින් ඒක ඔබ පුහුණු වෙවි යනවා මුලින් කරන්නේ වීරකෙන්. මේක මුලින් උත්සාහ කළා තමයි ඔබ කරන්න වෙන්නේ. ඔබට ඒක ඉබේම සිද්ධ වෙන්නේ නැහැ. ඒකයි මෙතන පංච ඉන්ද්‍රිය ධර්ම තියෙන්නේ. සද්ධා කියන්නේ මේ ඇත්ත දකින්න එක සිත දකින්න එක. වීරිය කියන්නේ ඔබ ඒ වීරියක් අරගෙන උත්සාහ කළා ඔබ සිත බලනවා. මිදෙනවා. ඔබ සිත හැම සිතක්ම දකිමින් යනවා. සිහියෙන් යනවා. ඔබ සිත ඔබ විපස්සනා වඩා නෙමෙයි. මේ විපස්සනා භාවනාව. මේ සිත දකින්න ඔබට සමතේ සතිය තියෙන්න ඕනි. මේ සමත විපස්සනා මේ යුගන්ධන් විදියට තමයි මේ ප්‍රතිපදාව තියෙන්නේ. නමුත් මේක මේ පොත්වලින් එහෙම කරන එකක් නෙමෙයි. ඒකත් සිතක් විතරයි. නමුත් මේ කතාවේ ඔබ මේ ප්‍රතිපදාව යනකොට ඔබේ සිතේ දියුණුවක් ලබනවා. ඒ දියුණුව තමයි මේවා තියෙන වටිනාකම් නැති වෙවි යන එකක් තියෙනවා. ඒක ඔබට ඥානිකට දැනෙනවා. ඔබ හිතනවා නෙමෙයි දැනෙනවා. දැන් මං ඉස්සර වගේ ඇලෙන්නේ නෑනේ. ඉස්සර ගොඩක් මේවට ඇලුනා. ඉස්සර ගොඩක් මේවට කම්පණය වුණා. දැන් මං ගොඩක් මේවට කම්පණය වෙන්නේ නෑ. සැලෙන්නේ ඇලෙන්නේ. දැන් මේවා දෙක මගේ එච්චර ගනුදෙනුවක් නෑ වගේ. ඒවා ඔය පින්තූරයක් වගේ නිකන් ඔය පින්තූරයක් වගේ බිත්තියේ පින්තූර තියෙන ඔය අපිට අවබෝධයක් තියෙන ඒවා සත්වයේ මොකුත් නෑ කියලා. අන්නේ වගේ ඥානයක් තියෙනවා. ඒ සිත එනවා එච්චරයි. ඒක මේ ලොකු එහෙම
එහෙම වරදුනා හරි ගියා කියලා කතාවක් නැහැ. ඒත් එක සිතක් විතරයි. ඒකට කම්පණය වෙන්න එහෙම දඟලන්න එහෙම තැනකට යන්නේ නැහැ එතකොට. හැබැයි මේ ටිකෙන් ටික ඔබේ තිබුණු අර ගිනි ගොඩක් අර හිත ඇතුලේ හැම එකටම රිංගන, ඇලෙන, ගැටෙන ඒ ස්වභාවය තුනී වෙවි යනවා. මේ ප්‍රතිපදාව තුළ තුනී වෙවි යනවා. ඒක තුළ ඔබට එනවා මහා ශාන්ත ස්වરૂපයක් එනවා. මහා ශාන්ත සෝයක් එනවා. මේකේ කම්පණය වෙන්නේ නැතිකොට ඒ සෝයක් දැනෙනවා. ඒ එකකවත් ගින්දරක් වගේ පත්තු වෙන්නේ එක සිතකවත් පත්තු වෙන්නේ සිත සිතින් මිදෙනවා. අන සද්දා සත් ඇත්ත පරණක හිතේ විරිය මුලින් ඔබ උත්සාහ කරන එක. ඊට පස්සේ සදා වීර්ය සතිය ඔබට ටිකෙන් ටික පේන ගන්න එක. දැන් වීර්ය මුලින් අමාරුවෙන් පේන්නේ. දැන් මේ ඉබේම පේනවා සිත. අර දැන් පුරුදු කරපු නිසා පේන්න ගන්නවා. සදා වීර්ය සති සමාධි. ඊට පස්සේ ඔබට ඒක තමයි සාමාන්‍ය සමාධියක්. හැම ඉරියව්වෙම තියෙනවා ඒ සමාධිය. ඒක අනිමිත්ත සමාධිය. මේ ලෝකෝත්තර නිවන් මඟ. මේ ඔබ සතර අපායෙන් මිදෙන වැඩපිළිවෙල. මේ මොහොතේම ඔබ සෝවාන් වෙනවා. ඇත්තටම මේ ටික ඔබ මේ ප්‍රතිපදාවේ ඉන්නේ සෝවාන් මාර්ගය තුලයි. ඔබ සෝවාන්. ඇත්තටම මේ ධර්මයේ සත්‍ය ඥානය කියන්නේ දර්ශන සමාපත්තිය නැතුව මේ සිත දකින්න බෑ. දර්ශන සමාපත්තිය ඒ අපි ධර්මයේ හොඳට හොයලා දැනගෙන අහලා ගත්ත ඒ දර්ශනේ සත්‍ය ලෝකයේ ඇත්ත මොකද්ද කියලා දැන නැතුව අපිට මේක කරන්න බෑ. අපි දන්නවා දැන් මේ ලෝකයේ ඇත්ත. අපි දන්නවා මේ බාහිර මොකුත් නැති බව. අපි දන්නවා මේ අපේ සිත තුළම හටගන්නේ. අපි දන්නවා එහෙම සිතේ දෙයක් නැති බව. අපි දන්නවා ඒකත් නැහැ මුකුත් නැති මේ මොහොතේ සිතත් පනවන්න බැරි බව. අපි දන්නවා ඒ හිස්කම. ඒක ඇවිල්ලා අවබෝධයක්. ඒක ඇවිල්ලා අපේ දැනුමක් මුලින්. ඒක තමයි දැන් මේ ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒක ඇත්ත බවට. ඇත්ත වීගෙන යනවා. මේ තමයි ප්‍රතිපදාව. මේ ප්‍රතිපදාව තුළ ඔබ මහා දියුණුවක් ලබනවා. ඔබ අටලෝ දහමින් කම්පා නොවන මහා මුනිවරයෙක්ගේ ස්වභාවයටපත් වෙනවා. හැබැයි මේ ලෝතර සෝය ඔබට දැන් දැනෙන්න ගන්නවා. මේ තුල අර සිතුවිලි වලට රිංගන manussකම් ඒ මිනිස්සයා කියන ඒ තැන ඔබට පේන්න ගන්නවා. පෘථග්ජන භූමිය ඔබට පේනවා. ඔබ එතනින් මිදෙනවා. මේ ලෝකෝත්තර භූමිය. ඔබ දැන් මිනිසෙක් නෙමෙයි. ඇත්තම කිව්වොත් දුක් විඳින සැප විඳින කෙනා නෙමෙයි. ඔබට දුක් සැප නැහැ. ඔබ දුක් විඳින සැප විඳින තැනින් මිදෙනවා. ඔබට පේනවා දැනෙනවා. ඒක දැනෙනකොට ඔබට දැනෙනවා ඔබ අනිත්‍ය වගේ කම්පණය වෙන තැන්වල ඔබ කම්පණය නොවන බව. ඔබට දැනෙනවා දැන් මෙතන කෙනා නැති වෙන එක ප්‍රත්‍යක්ෂතාවයකට වැටෙනවා ඔබ. ඔබ සබදාම දකින්නේ හැමතැනම. මෙතන සබදාම පවණයි. මෙතන කෙනෙක් එහෙම පනවන්න බැරි. ඒක ඔබ ටිකෙන් ටික සත්‍ය වේගෙන යනවා. මේ ප්‍රතිපදාව වඩනකොට අර පංච ඉන්ද්‍රිය ධර්ම පංච බල ධර්ම බවට පත් වෙනවා. සද්දා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. ඔබගේ ප්‍රඥාව සිතේ අනිත්‍ය දකින්න එකයි. සිත අනිත්‍ය දකින්න කියන්නේ ඇත්ත දකින්න එකයි. සිතේ ඇත්ත දකින්නකොට සිතක් පනවන්න බැරි වෙනවා. එතන සිත අනිත්‍ය වෙගෙන යනවා. රූපයක් ඇත්තක් වෙන්නේ නැහැ. රූපයක් පනවන්නත් බෑ. රූපයෙන් මිදිලා, අවබෝධයෙන් මිදිලා. මේ ප්‍රතිපදාව අති විශිෂ්ටයි. මේ ඒකායන මඟ එකම මඟ නිවනට තියෙන. ඒකායන මග්ගෝ ආම්බික්කවේ මානිනි එකම මඟයි නිවනට තියෙන්නේ. අතිසියුම් තැනක් මෙතන. මේ ප්‍රතිපදාව තුළ යන කෙනාට අර ඒ සිතේ තියෙන ඒ ඇලෙන ගැටෙන ඒ ස්වභාවය ටික මිදි යනවා. ටිකෙන් ටික හැට දැනෙනවා. ඉස්සර මම මේකට කම්පණය වුණා. දැන් කම්පණය වෙන්නේ නැහැ. දැන් මේ ස්වභාවය දකින්න හැම මොහොතේම
ඇත්ත දකිනවා. සද්දයක් එනකොටත් සද්දේ බාහිර නෙමෙයි. මේ සම්මුති ප්‍රඥාප්තිය අපි શબ્දයෙන් කතා කරනවා. શબ્දේ શબ્දයක් වෙන්නේ නැහැ එතකොට. අපිට શબ્දේ දෙයක් වෙලා. අපි මේ ධර්මයේ නොදන්න තැන අපි શબ્දේ දෙයක් කරගෙනයි තියෙන්නේ. නමුත් අපි මේ ධර්මයේ දැක්ක ගමන් අපිට තේරෙනවා શબ્දේ දෙයක් නොවන බව. එතකොට අපිට දැනෙනවා අපි මේ තියෙන දේවල් එළියෙන් ගන්න යන්නේ. අපි එළිය කිසි දෙයක් හම්බ වෙන්නේ. අපි එතකොට වාඩි වෙලා අපි එතකොට අපේ හිත දකින්න අපි සතුටුයි ඒ කටයුත්තට. ඒක නිසා අපි මෙතනදී පරයන්කේට භාවනාවට මේ භාවනාවක් මෙතන හතර ඉරියව්වෙම තියෙනවා හැබැයි අපි විවේකීව ඉන්න වෙලාවට අපි විවේකීව ඉන්න කැමති ගොඩක් වෙලාවට අපි ගොඩක් ආඩු විවේකව තමයි ඉන්නේ. අපිට මොකද අපිට දුවන රේස් එකක් නැහැ. අපිට මොකුත් කරන්න දෙයක් නැහැ. අපි විවේකයි. අපිට විවේකේ දැනෙනවා හැම මොහොතේම. ඒ නිසා අපි විවේකීව ඉන්නවා. අපිට මොකුත් ගැටුමක් නැහැ. මොකුත් මෙතන කියන්න දෙයක්වත් නැහැ. හරි සුන්දර කතාවක් තියෙනවා. විසිත මොකක්වත් අවශ්‍යතාවයක් නැහැ. අතර මේ අපිට කතා කරනකොට මේ කතා කරන ඔබට මේ භාෂාව පවා සම්මුතියේ මේ මානසිකාරය කතා කරන්නේ. ඒකත් අපි මේ හදලා කතා කරන එකත් වදයක්. ඇත්තටම කියනවා මේක වදයක් නොකර අර ඒකත් අර ස්වභාවය තුළ දකින්න එකට අපි එතනට යනවා. ඒකට ඒක කෙනෙක් පුච්චලෙක් නැති ඒතරත් ස්වභාවයක් විතරක් කරනවා. වචනයක් විතරයි. කිව්ව ඉවරක් කරනවා. මෙතන කියන තැන ඔබ ප්‍රතිපදාව තුළ මේ විරාගයේ තියෙන තැන. ඔබේ මේ ප්‍රතිපදාව තුළ මේ ඔබ සිත දකිමින් මිදෙන එක ඔබ මුලින් කරේ ඕනකමින්නේ. මුලින් කරේ ඔබ උත්සාහ කළානේ, වීර්යය කළානේ. පස්සේ ඔබට මේක දැනෙන තැනට එනවනේ. දබ ශ්‍රමණේ. භික්ෂුවක්. ඔබ සිත දකිමින් මිදෙනවා. සමහර වෙලාවට ඔබට තේරෙන කිසි තේරුමක් නැහැ කරන දේවල්. කිසි ආරයක් නැහැ, පළක් නැහැ, වැඩක් නැහැ. නමුත් ඒක ඔය ක්‍රියාවක් විදිහට ඔය ගස්වල අතු හෙල්ලෙන හේතුවක් ඇතුව නෙමෙයි. ඔබේ කටේ සිද්ධ වෙන හේතුවක් ඇතුව නෙමෙයි. හේතුවක් නැහැ නමුත් වෙනවා. ඒ කියන්නේ වැරදිට ගන්න එපා මේ වචන. නමුත් මෙතන පෙන්වන්න ඕනේ අපිට තැනක් තියෙනවා. මේකට කිසිම හරයක් නැහැ. වෙන කියන දෙයක් නැහැ. මෙතන තියෙනවා විරාගයක්. මෙතන තියෙනවා නිබ්බිදාවක්. මෙතන තියෙනවා නොයල්මක්. විරාගයේ ස්වභාවය. මිදීමක්. නිබ්බිදාවක් කියන්නේ කලකිරීම. නමුත් මෙතන තියෙන්නේ ඇත්තටම වටිනාකමක් නැති වෙන එක. හැම එකකම වටිනාකමක්. හැම සිතම දකින ඒ සිතම මෙතන සිතක් විතරයි. ඒකේ අගේ නැති වෙනකොට ඒක නිබ්බිදා විරාගයට එනවා. නිබ්බිදන්ති විරාගන්ති කියන තැනට එනවා. නිබ්බිදන්ති විරාගන්ති නේද? සිත එතන මිදි යනවා. ශුන්‍ය වෙගෙන යනවා. නිරෝධන්ති පටිසග්ගන. නමුත් අපි මේ පටිසග්ගන පස්සේ දැන් අපිට තාම මේ තැන අපි පුහුණු වෙනවා. මේ කතා කරන මේ කෙනෙක් විදිහට දකිනා නම් කෙනා තාම රහත් වෙලා නැහැ. ඒ කෙනා දන්නවා. තාම මේ මාර්ගය තුළ අපි පුහුණු වෙනවා කියලා. අපි මුකුත් ඒවා කියන්නේ නැහැ. අපි සෝවාන්ද අනාගාමීද රහත්දෝ ගැන අපි කතා කරන්නේ අපි ඒවා අපිට කොහොමත්ම පණවන්නේ අපිට මේ මිදෙන එක විතරයි වැදගත්. අපේ සිත දකලා අපි සිතේ මිදි යනවා දකිනවා. අපිට ඒක දැනෙනවා. අපි මේ ප්‍රතිපදාව පුරනවා. ඒ ප්‍රතිපදාව අපිට ප්‍රත්‍යක්ෂයි. ඒක අපිට ලෝතුරු සෝය දැනෙනවා. අපිට මේ සිත ඇතුලේ අපි ඔබට ඉදිරිපත් කරපු කාරණා ඒවා අපි ඔබට ඉදිරිපත් කරනකොට අපි සමහරවිට කෑ ගහනවා. ඉතින් කියනකොට ඉතින් මේක භාෂාවනේ. ඒක ඉතින් අපි
මේ සොරාලේ මේක ඔබ දන්නවනේ අපිට උප්පත්තියෙන් ලැබුණු මේ ශරීර ධාතුව තුළ ශබ්දේ ඒවම සේරම ඒවා අපිට අසරණයි. අපිට මේ මොහොතේම දැනෙනවා ඒනට ඒක හරි නෑ කියලා. එහෙම කියප එකත් හරි නෑ. හැම මොහොතේම ඒක දැනෙනවා. ඒ කතා කරනවා කියනවා. හැබැයි මේ මොහොතේම දැනෙනවා. එහෙම නොකිය. එහෙම ඒ විදිහට ඉදිරිපත් නොවුණා නම් හොඳයි කියලා. නමුත් එහෙම වෙන්නේ නෑ. ඉතින් අපි මාර්ගය තුළනේ කටයුතු කරන්නේ. යෝගාචරයෙන්නේ. අපි ප්‍රතිපදාවෙන් ඉන්නේ. ඉතින් අපි මෙහෙම මේ තව ටිකක් අපි මෙහෙම පුහුණු වෙන්න ඕනේ. එතන තමයි අපි හැමතිස්සෙම මොහොතේම අපේ හිතේ තියෙන. මොකද මේ පටිනිස්සක් ගන්න පස්සේ කියන තැන මේ සිත සකස් වෙන අපිට මේ සිත ඒ කියන්නේ මෙතන තියෙන ගැඹුරු තැනක් මේ අපේ ඇලෙන ගැටෙන ස්වභාවය තුනී වේගෙන ගියාට තාම නැති වෙලා නැති බව අපිට දැනෙනවා. ඒතකොට අපි දන්නවා එතකන් අපේ රහත් භාවය ගැන අපි දන්නවා අපි රහත් වෙලා නැහැ කියලා. මොකද මේක තාම අපිට දැනෙන මේ ඇලෙන ගැටෙන ස්වභාවය තාම තියෙනවා කියන එක දැනනවා. ඒක නැති වෙන්න ඕනේ. ඒක නැතුනොත් අපි පටිනිස්සක් ගන්න පස්සේ නැවත ඒ ගැට ගැහෙන්නේ නැහැ. පටිනිස්සක් ගන්න. නිස්සක් ගන්න නෑ. ඇතරනවනේ. ගැටේ ඇතරනවා ගැටේ මිදිලා නැහැ. තාම ගැටේ ගැහෙනවා. ගැටේ ගැහෙනවා කියන්නේ මේ ලොකුවට ඉස්සර වගේ එහෙම පු탁ජන භූමිය වගේ දැන් ගැට ගැහෙන්නේ නැහැ. නමුත් අපිට තාම මේකේ ඇලෙන ගැටෙන ස්වභාවය අර කෙලෙසි ස්වභාවය නෙමෙයි තියෙන්නේ කියන එක තේරෙනවා. ඒක තේරෙනවා. ඒක තාම තුනී වෙවි යනවා. ඒ තුනී වෙවි තමයි යන්නේ. ඒව තමයි මේ මාර්ගය යන්නේ. මේක තුනී වෙවි අර සුකුම සත්‍ය සංඥාව කියන සංඥාව සුකුම වෙවි සංඥාව දැනෙන්නේ නැති ස්වභාවයට දිය වෙවි යනවානේ. අන්නේ සංඥාව සියුම් වෙවි යනවා අපිට දැනෙනවා. අපිට දැනෙනවා මේ දැන් ලොකු සංඥායම ඝන ස්වභාවයෙන් අපිට දැනෙන්නේ නැහැ දැන්. අපි ඒවා ටික අපේ ඥාන වලට මේ අපි ඔබට ඉදිරිපත් කරා පුබ්බේ ඥාස ඥානේ. අපි ඔබට කිව්වා මේ සිත ඒ මොහොතේ දකිනවා, ඊගා මොහොතේ පොත දකිනවා, ඊගා මොහොතේ බිත්තිය දකිනවා. ඒ සිත ඒ ස්කන්ධ හැඩතල වෙනයි, ඒ හැඩතල වෙනයි. ඒ නිසා ඒ හේතු නිසා ඒ සිත සකස් වුණා. ඒ ස්කන්ධය නිසා ඒ සිත සකස් වුණා. එතන මුළු මේ සිතම ඇති වෙනවා, මුළු සිතම නැති වෙනවා. අතර මේ ඔක්කොම කිව්වේ ඥාණයෙන්. අපිට දැනෙන ඥාණයෙන්මයි කිව්වේ. අපි ඒව චුතුප්පත් ඥානයි කියලා කිව්වේ අපිට දැනෙන එහෙම අපිට දැනෙනවා එහෙම. ඒක දැනෙනවා පුබ්බේනස ඥානෙ මේක අපිට දැනෙනවා ඒකයි කියලා. අපි කිව්ව දේ වරදක් තියෙනවා නම් අපිට ඉතින් කරුණා කරන්න. මොකද අපිට දැනෙන දේ අපි කිව්වා. හැබැයි පොත්වල එහෙම අපි දැක්කේ නැහැ. නමුත් අපිට ප්‍රායෝගිකව දැක්කා. ප්‍රායෝගිකව දැක්ක හින්දා කිව්වා. වරදක් කියලා කෙනෙකුට හිතෙනවා නම් ඒක එක්කෙනාට දැනෙන්නේ නැටි. නමුත් අපිට මේක දැනෙනවා ඇත්ත කියලා. අපේ ප්‍රායෝගිකව මේක අත්දැකීම් තියෙනවා. ඒක නිසා අපිට චතුප්පඥ ඥානෙ විදිහට කියන්න හැකියාවක් තිබුණා. මේ සිත ඉපදෙනවා, අට ගන්නවා, නිරුද්ධ වෙනවා. අපිට ඊගාසිතත් වෙනවා, අට ගන්නවා, නිරුද්ධ වෙනවා. චුති උප්පත්. අපි දකිනවා භාවයේ මේ දෙසිත අටගත්තොත් පොත කියන ඒ හැදෙනවා. ජාතිය භවය හැදෙනවා. භවය යනකොට පොත ඉපදෙනවා, නැති වෙනවා. ඒකත් දකිනවා. ඊගාසිතනකොට ඒ පොත නැති වුණා. ඊගාසිතට බිත්තිය ඉපදුණා. ඒ බිත්තිය නැති වුණා. ඊගාසිතට මල ඉපදුණා. ඒ මලත් නැති වුණා. ඊගාසිතට පුටු ඉපදුණා. එතන චුති උප්පත්ති හැමතැනම උපතක් මරණක් තියෙනවා. එතකොට අපි දැක්කා මේ හැමතැනම අපි උදාහරණයක් විදිහට ඔබට නිකන් උපමාවක් කරන් පෙන්නුවේ. හැබැයි අපිට දැනෙන අපි හැම මොහොතෙම දකිනවා. අපිට මේ මූණ හොදන්න ගියත්, දත් මදින්න ගියත්, මේ අපි අඳුමක් අඳින්න ගියත්, අපි ඇවිදින්න ගියත්, අපි කොණ්ඩේ පීරුවත්, අපි මොකක් කරත් අපිට දැනෙනවා. අපිට දැනෙනවා අපි ඇත්තටම දැන් ගිහියෙක් විදිහට මේ කටයුතු කරාට අපිට දැනෙනවා මේ කිසි තේරුමක් නැති බව. අපිට දැක්කින දැන් මේ ඔක්කොම එක ස්වභාවයට වැටෙන ඉඳ. අපිට දැනෙනවා මේවා ඉතින් කරත් එකයි නැතත් එකයි මේ අමුතු ස්වභාවයක් අපිට හැම මොහොතෙම මේ දැනෙනවා. ඒක නැති කරන්න බෑ. මේවට අපිට දැන් මේ දරුවෙක් මරුණයි කියන එක මාළුක දෙයක් නෙමෙයිනේ. අපිට නම් ඒක මාළුක දෙයක් නෙමෙයි. අපිට කියවෙනවත් එක්කලා නිකන් ඕක පොළොවට පස්සලා ගියට ඒකේ දෙයක් නැහැ. අපිට නම් මුකුත් දැනෙන්නේ නැහැ.
දරුවෝ මලයි කියලාවත් එහෙම දැන් එකක් නැහැ. දරුවෙක් කියන එක ඇත්තෙත් නැහැ. ඉතින් කොහොමද එහෙම වෙන්නේ? මේ ඉතින් ඇදෙන්නේ. අපිට මේ ගෙවල් කඩාගෙන යන කියලාත් එහෙම දෙයක් නැහැනේ. මේ හරි පුදුම තැනකට එනවානේ. මේ අතර කෑම කෑවෙන සමහරවිට අපි කන්නේත් නැහැ දවල්ට කන්නම්. එහෙම අපිට අවශ්‍යතාවයක්වත් නැහැ අපිට සමහරවිට මග ඇරිලා. සමහරවිට අපි රැට කාලත් නැහැ. ඒක මග ඇරිලා. සමහරවිට අපි දෙවිලම තුන් වේලම කාලා නැහැ. ඒක අපිට එහෙම අවශ්‍යතාවයක් නැහැ. එහෙම ඕනේ කියලා එහෙම ගිහිල්ලා නැහැ. ඒක තිබ්බොත් එහෙම වුණොත් එහෙමයි මේ වුණොත් මෙහෙමයි. එහෙම මේ අපිට මේ සල්ලි එහෙම කියලා අතර අපි සල්ලි නම් මුකුත් හොයන්නෙත් නැහැ. තිබුණත් එකයි නැතත් එකයි. මොකද්ද පෙර අපිට තේරෙන්නේ නැහැ කියන්නේ නමුත් අපිට නැති වෙන්නේ නැහැ. නැතුණයි කියලා සමානයක් නැහැ. රුපියලක්වත් අතේ නැහැ. ඒක අපිට වැඩකුත් නැහැ. වැඩක් නැහැ අපි මොකක් හරි කරන දෙයට ඒ කරන දේ මොන හරි පුළුවන් විදිහට කරා එච්චරයි. ආයෙක වැඩක් නැහැ අපිට. රුපියලක්වත් වැඩක් නැහැ. අපිට තේරෙන්නේ නැහැ කියන තව කෙනෙකුට අපිට මේක වැඩක් නැහැ. අපි මේක හොයන්නෙත් නැහැ. අපිට හෙට මොන වුණත් අපිට කරන්න දෙයක්වත් නැහැ. අපිට එහෙම වැඩකුත් නැහැ. අපිට හෙට කියලා කතාවක් නැහැ. අපිට ඔබට තේරුම් කරන්න බෑ. මෙතන හරි පුදුම තැනක්. මේ සිත දකින්න මිදමින් යන තැන ප්‍රතිපදාවට එනකොට ඔබ ගිනි ගන්න නැහැනේ සල්ලි නැහැ කියලා. දැන් මිනිස්සු කොච්චර දුක් වෙනවද සල්ලි නැහැ කියලා. අපිට එහෙම දැනෙන්නේවත් නැහැ. තිබ්බොත් කෑවා නැත්තන් නැහැ. හරි පුදුම හිතේ. ඒ අයට ඕනේ නිසා ඒ අයට ඕනේ විදිහට ඔක්කොම ඉඩ දීලා අපි සිනිහඬව ඉන්නවා. මුකුත් කියන්නේ යන්නෙත් නැහැ. අපි ධර්මයමයි දකින්නේ. ධර්මය දකිනකොට සිත විතරයි. ඒ මොහොතේ සිත දකින්න එච්චරයි. හරි පුදුම කතාවක් තියෙන්නේ. දැන් ගිහියෙක්නේ. දැන් ගිහියෙක් කියලා එහෙම දෙයක්වත් නැහැනේ. නිකන් මේ සිත දකින්න මිදමින් යනවා එච්චරයි. මේ ගිහියෙක්ද පැවිද්දේද ඔය කතාවක් නැහැනේ. ඔක්කොම තියෙන සිතුවිලි. ඒකත් හිත ගැන සිතක් විතරයිනේ. ඒක මායාවක් බොරුවක් නේ ඒකත්. දැන් මේක මායාවක්. මේ මොහොතත් නැති තැනක් නේ මෙතන තියෙන්නේ. අපි මොහොත කියන මොහොතට තමයි අපි හැම එකම එන්නේ ටික ටික. ඒකත් නැහැනේ. ඒක ශුන්‍යයිනේ. ශුන්‍යයි කියන්නේ මුකුත් නැහැ ඉස්නේ. සබදාම් වගේ. සබදාම් කියන්නේ දැන් සබදාම් මුකුත් නැහැනේ. සබදාම් කියන්නේ දැන් ගස් hina වෙනවද ගස් අඬනවද ගස් වල මොකක් කතාවක් තියෙනවද ගස් අතු සෙල වෙන්නේ ගස් ඔය මොකොත් නැහැනේ නිකන් ක්‍රියාවලියක් විතරයි. ඇත්තටම මේ මාර්ගයේ මේ විදිහට ප්‍රතිපදා පුරනවා නම් ඒ කෙනා ක්‍රියාසිතක් තමයි දකින්නේ. ඒ කෙනාට මේකේ කුසල අකුසල පින්පව වෙන්නේ කොහොමද කියලා අපිටත් දන්නේ. ඒ ඉන්නේ එහෙම කතාවක් මේකේ නැති වෙනවා. ඒකට හේතුව බාහිර එහෙම මුකුත් එයාට හම්බ වෙන්නේ නැහැ. එයා දකින්නේ මේ මොහොතේ තාට ගත්තා නැති වුණා. ඒ කියන්නේ බාහිරට මේ බාහිර මුකුත් නැහැ සිතන්නේ යට ගන්නෙ. බාහිර කිසි දෙයක් නැහැ නේ එහෙම කතාවක්. ඒකට මොකක්ද දැන් කොහොමද දාන්නේ දෙන්නේ දැන් කොහොමද පින් කරන්නේ? එයාට එහෙම දුන්නත් ඒක පින් කතාවක් නැහැ. එහෙම කරත් දැන් අපි එහෙම කරනවනේ. අපි දැන් ඉංග්‍රීසි කරේ මොනවාද තිබ්බොත් ඒක දෙනවනේ. ඒක උනේ කියලා ඒක අපි පින් ඒව කතා නැහැ. අර මොකයි ඒ වෙලට කරන එක වෙලට එයා ඉල්ලන දුන්නා ඉවරයි. ඒ කතාවක් නෑ ඉන්හාට. ආයි මේක මේ පින් කතා පින් කරන්න ඕනි දිව්‍ය ලෝකේ. එහෙම කතා නෑ අපිට. අපිට දිව්‍ය ලෝකේ සිතක් විතරයිනේ. ඒක සිතුවිල්ලක් විතරයි සංකාරයක්. එහෙම එකකුත් අපිට මුකුත් එන්නේ නෑ. නීරයක් කරේ ඒකත් සිතුවිල්ලක් නේ සිතේනේ තියෙන්නේ. ඒ සිතේ තියෙන මායාවක් නේ. විඥානේ මායාවනේ. එහෙම දේවල් මුකුත් හම්බ වෙන්නේ නැහැ. කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ දිව්‍ය ලෝක නිරය මේ මොකක්වත් නැහැ. මේ කතාව අවබෝධ වුණාම තමයි ඒක එතනට එන්නේ. එතකන් අරයාගේ එහෙම භවයක් තියෙනකන් එළිය දෙයක් තියෙනානේ. එතකන් එයාට ඒක ඉන්නේ නැහැ. එයා එතනටපත් වෙන්නේ නැහැ. එයා ඉන්නවනේ එළිය දෙයක් හරි තියෙනවනේ. දැන් මෙතන කෙනෙක් නැහැ. එළිය මුකුත් එහෙම එළිය මුකුත් හම්බ වෙන්නේ නැහැ. කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. මුකුත් නැහැ. ඒ මොහොතේ දකින්න එක විතරයි. අපි දන්නවා මේ සිත කියන්නේ අපිට මේ දකින්න එක විතරයි. ඇහෙන එක විතරයි. සද්ද විතරයි. සද්දයක් විතරයි. ඒක පේන එක මේක සිත දකින්නම ඕනේ.
සිත දකින්න ඕනේ ඔබ වෙන මුකුත් කරන්න නැහැ. මුලින් ඔබ කරන්නේ සිත දකින්න එකමයි. දැකලා එතන දකින්න. එතන ඔබ ඒක බල යනකොට ප්‍රතිපදාව ඒක නම් ඒක බල යන. එතකොට කොහොම ධර්මයේ ගැලපෙනවා. සමුදේ දෙයක් හටගත්තොත් එළියෙන් තමයි සමුදේ තියෙන්නේ. එක දෙයක් කිව්වොත් ඒක දුකක් වෙනවා. ඒක දෙයක් තියෙනවනේ. දෙයක් තියෙනවනේ ඒක ඇලෙනවා ගැටෙනවනේ. ඇලෙන ගැටෙන එක තමයි දුක කියන්නේ. වෙන එකක් නෙමෙයි. ඉතින් ඒක දෙයක් නැති වෙනකොට ඇලෙන ගැටෙන එකක් නැති වෙනකොට නිරෝධයක් කියන්නේ. ඉතින් ඒක දකින්න කියන ප්‍රතිපදාව. ඔතන්ට ඔබ එන්න කොහොම හරි ප්‍රතිපදාවට එන්න කොහොම හරි. ඔබ මේ දුකක් මොකක්වත් ඔබට දුකක් එන්නේ. ඔබ සියලු දුකෙන් මිදෙනවා. ඒ මහා සෝයක් ඔබට දැන ඔබ විවේකයේ ඇලුම් කරන. ඔබට හැමදේම හොඳට දැනෙන ගන්න ඔය කුරුල්ලෝකේ ගාන වගේ සියුම් දේවල්. ඒ හැම එකටම 100ක් තියෙනවා. ඒ 100ක් එක්කලා මේ සිත ඇති වෙනව නැති වෙනව දකිනවා. ඒ දකින්නත් එක්කම මා විවේකී සෝයක් දැනෙනවා. මා අමුතු සෝයක් දැනෙනවා. ඒ කියන්නේ කලින් මුලින් මේකේ ස්වභාවය අමුතු විදිහට වෙනස් වෙවි වෙනවා. ඒ කියන්නේ මේ මුලින් ඇහුන් නැති දේවලුත් අර සිවුම් වෙන හිතට දැනෙන්න ගන්නවා. නමුත් ඊට පස්සේ ඒකත් අර හරසුන් වෙන තැනට එනකොට සියල්ල නිකන් පා වෙනවා වගේ ස්වභාවයකට එනවා. නිකන් අර පා වෙන ස්වභාවයක් සිතට ඔබට මේක ඉතින් මේ අපි මේ කියන එකත් වැරදි. මොකද මේ කියන එක ඔබට දැන් සිතක් බවට සකස් වෙනවනේ. නමුත් මේක ඔබට අත්දැකීමක් වෙන්න ඕනේ. ප්‍රතිපදාවට එන්න. එළවලු කපන්න, කුස්සිය උයන්න හැමදේම කරන්න. ඒ ගමන් හිත දකින්න. රස්සාව කරන්න. ව්‍යාපාරේ කරන්න. ගනුදෙනු කරන්න. ඒකකටවත් රින්ගන්න නැතුව, ඇලෙන්නේ නැතුව. ඔබ බොහොම සැහැල්ලුවේ හැම එකකින්ම මිදිලා ඔබේ චරිත ස්වභාව ජීවිතේ අර සෝතාපන්න ස්වභාවයටපත් වෙලා ඒ සෝතාපන්න මාර්ගයේ අඳුනගෙන ඒ මේ ජීවත් වෙන මොහොතේම ඒ නිවන් සෝය විඳින්න. ඒ නිවන් සෝය ඔබට දැනේ. නිවන තුල තියෙන සෝයක්. හැබැයි මිනිස්සු හිතනවා ගැන හොයාගෙන යන සෝයක් නෙමෙයි. සියල්ල අත්හැරනකොට දැනෙන සැහැල්ලුව තමයි සුඛේ. ඒ සුඛය ඔබට දැනෙනවා. ඒ සුඛය තුල ප්‍රීතියක් තියෙනවා. මෙතන බොජ්ජංග තියෙනවා. මෙතන තියෙනවා සති. සතිය කියන්නේ මේ සිත දකින්න සතිය. ධම්මවිජේ ඒ මොහොතේ ධර්මයේ දකිනවා. මෙතන තියෙන සති ධම්මවිජේ ප්‍රීති. මෙතන ප්‍රීතියක් තියෙනවා. පස්සද්ධි සමාධි උපේක්ඛා. මේ පස්සද්ධි සහැල්ලුවක් තියෙනවා. සොය තුළ සුඛය තුළ ප්‍රීතියක් තියෙනවා. මේ තුළ සමාධියක් තියෙනවා. දකින්න තැන සමාධියක් අනිමිත්ත සමාධිය. උපේක්ඛාව තියෙනවා මේ තුළ. කිසි දෙයකට උපේක්ඛා සිත ස්වභාවය. ඇලෙන ගැටෙන ස්වභාවය මෙතන තැන උපේක්ඛාවයි තියෙන්නේ. බොජ්ජංග සත්‍විස් බෝධිපාශික ධර්ම තියෙනවා. ආරෂ්ඨාංග මාර්ගෙම තියෙනවා. සම්මා දිට්ඨිය දෘෂ්ටියක් මෙතන හිටින්නේ නැහැ. සියල්ල මිදෙනවා. මෙතන මේ සම්මා දිට්ඨිය ඔබට හඳුන ගන්න ලැබෙනවා. ආර්ය භූමිය මොකක්ද කියලා. ලෝතුරු සොය දැනෙනවා ලෝකෝත්තර භූමිය කිව්වොත් කෙටියෙන්ම කියන්න පුළුවන් තැන. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිද සබ්බ සංඛාර සමතෝ කියන තැන. සියලු සංස්කාර සමතේ වෙලා සිතුවිලි සමතේ වෙලා සාන්ත ප්‍රණීත ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිද සබ්බ සංඛාර සමතෝ සබ්බ ප්‍රතිපට්ඨිසක් සියලු අත්තරින් අල්ලගත් දේවල් අත්හැරෙන සබ්බ ප්‍රතිපට්ඨිසක් විරාගෝ අර නොයල්ම ඇලෙන්නේ තේ නිරෝධෝ මිදෙන නිබ්බාන නිවන් දකිනවා. මැරලා නෙමෙයි. මැරුණට පස්සේ මොකද වෙන්නේ කියලා අපි දන්නේ. කවුද දන්නේ? නමුත් මේක අපි මේකෙදි මේ ජීවිතේනේ අපි දැනගත්තේ ආයි ඉපදෙනවා මැරෙන කතා ආයි කලින් හිටියා ඒ ඔක්කොම මේ ජීවිතේ විඥානේ දැනගෙන ඉන්නේ. ඒ සිතුවිලිනේ මායාවනේ. ඒතර මේක අපි දැනගත්තේ මේක නිසා මේක පළවෙනි භවයත් මේකම නේද? අයි දැනගත්තේ දැන් මෙච්චර කාලයක් අසංකේ කල්පලක්ෂයක් හිටිය ඒකත් ඒකත් සිතුවිල්ලක් නේ. දැන් 2500 බුදුන් වහන්සේ කතා ඒකත් සිතුවිල්ලක් නේ. සියල්ලම සිතුවිලි විඥානේ. අනිච්චානේ සංඛාරානේ. නැත්නම් සබ්බ සංඛාර අනිච්චානේ. තියදා පඤ්ඤාය පස්සති. අතිනිප්පන්ති දුක්ඛේ. එසමග්ග විසුද්ධිය කම්මකය විසුද්ධිය.
මෙය විසුද්ධිය. සංඛාර සමතයක් තියෙනවා. ඔබට ඒක දැනෙනවද? ඉතින් මේ තුල තියෙන සෝය මේක අන්තිම භවය මේක. ඒ භවය දැන් මේ මොහොතේ. මේ මරණ එකක් නෙමෙයි, මරණ මොහොත එකක් නෙමෙයි. මේ මොහොතේම මේ දැන් මේ භවය මෙතන එතන භවයක් හම්බෙන්නේ. භව නිරෝධයක් එන්නේ. එනේන තර නිරෝධයක් වෙන සිත මිති යනවා. මුළු ලෝකෙම මිදෙන තරක් එන්නේ. මුළු ලෝකෙම මිදිලා ලෝකයක් නෑ, ලෝකෙත් සිතක් ඒකත් මිදිලා. අන්තිම මුකුත් මේකේ මහා සුවයක් සාන්ත තැනක් තියෙන්නේ. අපිට දැනෙන්නේ එතකොට අර ප්‍රථම නිබ්බාන සූත්‍රය. අත්ති බික්කවේ තදායතන න පටවින ආපොන්න තේජොන්න වාය. එහෙම මුකුත් නෑ තමයි. නාකසයන විඥාන නාකිඥාන නාසන නාසඤ්ඤා. මුකුත් නෑ. සිතත් අන්තිමටම නෑනේ, විඥානෙත් නෑනේ. නේ මුකුත් තියනවා කියනත් බෑ, නසනස සංඥාවක් නෑ. සුකුමේ කියනවා. ඉතින් මෙලොවත් නෑ, පරලොවත් නෑ. නායන් ලෝකෝ න පරලෝකෝ නෝබ චන්දිමසුර සඳහිරු කියන මුකුත් මේ ඔක්කොම සිතුවේ. නාගති නචුති පතක් නෑ, ආයමක් නෑ. නාපටිත්තං අපවත්තං අනාරම්මන පැවැත්මක් නෑ, ප්‍රතිෂ්ඨාවක් නෑ, ආරම්මණයක් නෑ. ඒ සිවනේත දුක්ඛසාද. මේ දුකෙන් මිදෙන මාර්ගය. එහෙමනම් ඔබට මේ ධර්මය අවබෝධ වෙන්න ඕනේ. ප්‍රතිපදාව හරියට පුරන්න ඕනේ. ඔබ ප්‍රතිපදාව ගලප ගන්න. ඔබ අද දවසේ ඉඳලා එක දවසට එකින් එක පුළුවන් විදියට හිත බලන්න. හිත දකින්න. හිතෙන් මෙදෙන්න. ඔබ නිවන් දකින්න. වෙන මුකුත් ඔය එක දේවල් හිතන්න එපා. මුකුත් වැඩක් නැහැ. කිසිම දෙයක් නෑ. ඔබ මොන දේවල් වුණත් ඒ වලට ඒක ඔය ක්‍රියාවක් විදියට කරන්න එච්චරයි. ඕනම දෙයක් ආමිස පූජා වේවා ඕනම දෙයක් ඒවා ඕනට මුකුත් ඔලුවට ගන්න ඕනේ. නිකන් ක්‍රියාවක් විදියට හැමදේම සිත දකින්න මිදෙන්න. ඒකත් සිත දකින්න මිදෙන්න. මේකේ තියෙන ප්‍රතිපදාව විතරයි වැදගත්. ඒක තමයි බුදුන් වහන්සේ කියන්නේ. ප්‍රතිපදාවේ මාපු දන්නෝ වෙති කියන්නේ. ඇත්තට ඔබට බුදුන් හම්බ වෙනවා. මේ සිතුවිලි වලින් මිදුණු තැන. මේ සිත දකිමින් සිත මිදෙන තැන බුද්ධ භාවය ඔබට පේනවා. ඔබට හමු වෙනවා බුදුන්. ජීවමානව බුදුන් දකිනවා. බුදුන් ඉන්නේ මේ සිතේ මේ මොහොතවත් නැති තැන ශුන්‍යයි. මුළු ලෝකෙම හිස් ශුන්‍යයි. කෙනෙක් උච්චනේ මුකුත් නැහැ. ක්‍රියාවක් විතරක් තියෙන තැන පේනවා. එතන බුදුන් බුද්ධ භාවයේ බුද්ධක්ෂණේ ශුන්‍යතාවය තියෙන්නේ. ශුන්‍ය කියවත් නෙවෙයි. හැබැයි මෙතන කෙලෙසි පැත්තේ ඔබ මිදෙනකන් ඔබ රහත් වෙලා නැති බව දකින්න. එයයි රහස. මේකේ රහසක් තියෙනවා. ඒක තමයි ආසවක්ඛ්‍යා ඥානය. ඒකත් ඔබගෙන් නැති වුණොත් ඔබ තමයි මෙලව ශ්‍රේෂ්ඨම කෙනා. කෙනෙක් නැහැ. මෙතන කෙනෙක් නැහැ. නිවන් දකින්න කෙනෙක් නැහැ. ශ්‍රේෂ්ඨම කෙනෙක් නැහැ. නමුත් ඔබ මා රහතන් වහන්සේලා. අපි එහෙම කියමු. රහ නැති තැන රහයි. රහ නැති තැන අරහත්ත්වය තියෙනවා. කිසිම රහක් නැහැ තමයි මේ අන්තිම මුකුත් නැති තැන. කෙනෙක් පුච්චනේ මේ ආත්මීය සිතකට දකින්න බෑ. ආත්මීය සිත දකින්න ඥානයකින් ඔබට පේනවා මේ දේ. පේන්න ගන්නවා. මේ ආත්මීය සිතේ ඔබගේ ආත්මීය සිත තමයි මානීය ස්වභාවය පෙන්වන්නේ. ඒ ආත්මීය මානීය ස්වභාවය. ඒ අවිද්‍යාවත් ඒ එක්කමයි නැති වෙන්නේ. අවිද්‍යාව කියලා 아무ත දෙයක් නෙමෙයි. මේ මෙතනම අවිද්‍යාව තියෙන්නේ. මේ අවබෝධයක් එනකොට අවිද්‍යාව තුනී වෙවි යනවා. ඔක්කොම එකට නැති වෙවි යනවා. අවිද්‍යාවත් නැති වෙන්නේ. ආත්මීය ගතිය නැති වෙන්නේ. මානීය ගතිය නැති වෙන්නේ. කෙලෙසිය ගතිය නැති ඔක්කොම එකට. ආශ්‍රවීය ගතිය ඔක්කොම එකට නැති වෙන්නේ. ඒකයි මේ අරූප රාග වල පෙරහැර රූප රාග අරූප රාග මානෝද්දච්ච විද්‍යාව කියන තැන. ඒවා ගොඩක් කරලා ඔය පොද්දියා බලලා කියවන එක හොඳ. ඒක අපි හිතන්නේ හරි කියලා. පොත නෙමෙයි ඔබ ප්‍රායෝගික පැත්තට එන්න. මේ නිවන් දකින්නවා මොකටද තවත් ඒ මානසිකාර කර ඉන්නේ. ඔබ ප්‍රතිපදාවට එන්න.
දැන් ඔබ ධර්මයේ දන්නවනම් ඔබ ප්‍රතිපදාවට එන්න. ප්‍රතිපදාව තුළ ඔබට ප්‍රත්‍යක්ෂතාවය තුළ ලොකු සත්‍යයක් වෙන්නයි. ඒක තමයි ඇත්ත. අපි ගොඩාක් දේවල් යට කියන්නේ නැහැ. ඔබටම ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. ඉතින් මේ ධර්මයේ ප්‍රායෝගික පැත්ත ඊටම වැදගත්. අපි මොනවා කතා කරත් ඒ කතාව සේරම එන්නේ ප්‍රතිපදාවටයි. ප්‍රතිපත්තියෙන් මාපතන්නවා වෙති. ඔබ බුදුන් දැක නිවන් දකින්නේ අරහත්ත්වයේ සෝවාන් මාර්ගයට ආවට පස්සේ, ප්‍රතිපදාවට ආවට පස්සේ. එතකොටයි ඔබ බුද්ධං සරණං වෙන්නේ. එතකොටයි ඔබ ධම්මං සරණං වෙන්නේ. එතකොටයි ඔබ සංඝං සරණං යන්නේ. ප්‍රතිපදාවට එන්න ඕනේ. ආර්ය වූ රකින්න සීලයට එන්න ඕනේ. සිත දකිමින් මෙදෙන්න ඕනේ. ඒකට අපි කියනවා ස්කන්ධය උදේවැය දැකීම කියලා. උපාදානෙ මෙදෙන සීලය කියලා. ආර්යකාන්ත සීලය කියලා. ඇත්ත මේ මොන කීවත් වෙන්නේ සිත දකිමින් මෙදීමමයි. සත්‍ය දකින්න ඕනේ. හැම සිතේම සත්‍ය දකින්න ඕනේ. ඔබට පුළුවන්. ඔබ නිවන් දකිනවා. තෙරුවන් සරණයි. කිසිදා ඔබ දුකකට වැටෙන්නේ නැහැ. අපි අප වෙනවා. අපිට ප්‍රත්‍යක්ෂයි. මේක බොහොම පරිස්සමින් කලබල නොවි බොහොම හිමීට අවබෝධ ඥානෙ යන්න ඕනි ගමනක්. ඔබට තෙරුවන් සරණයි. නිවන් සුව.